හරි ප්‍රත්‍යක්ෂව මේ තියරටි එක ඉවරයි අපි ගණන් ටික බලමු. පළවෙනි ගාන මෙහෙමනේ තියෙන ලෝහ කම්බියක් තිබිලා තියෙනවා. ඒකේ දත්ත දීලා තියෙනවා. එහෙමද? කම්බියේ දිග කොච්චරද කියලා මීටර 5ක දිගක් තියෙනවා නොඇති දිග. දුන්න නැතුව තියෙන දිග තියෙනවා මීටර 5. ඒක ශේෂ්ඨ බලය දීලා තියෙනවා. කොච්චර ශේෂ්ඨ බලය තියෙන්නේ? වර්ග මිලිමීටර 4ක ශේෂ්ඨ බලයක් තියෙන්නේ. මේක එල්ලලා තියෙනවලු 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක්. එහෙම එල්ලුවෙන් පස්සේ අපි දන්නවා තන්තුව ඇදෙන බව ආතන්න අවස්ථාවක් කිලෝග්‍රෑම් දෙකක් තමයි එල්ලලා තියෙන්නේ. ඒතකොට මේක ඇදෙනවා සියම් ප්‍රමාණයකින් නේ. එළවෙ m මාපාංකය y කියාගේ දෙනවා කොච්චරද කියලා දෙක වැඩි කිරීම 10 11. පැස්කල්. right. අපි බලමු. ඉස්සෙල්ලාම අහනවා තන්තුව ලක්වියේදී ආතන්න ප්‍රත්‍යය බලය කොච්චරද කියලා. ඔයගොල්ලෝ දන්නවා මෙයාගේ බර තියෙනවා පල්ලෙහාට නිව්ටන් 20යි. ඒක නිසා හැමෝම දන්නවා තන්තුවේ ආතතිය නිව්ටන් 20ක් වෙනවා. එහෙනම් පළවෙනි කොටස ආතන්න ප්‍රත්‍යය බලය සමානයි. ආතන්න ප්‍රත්‍යය බලය කියන්නේ F බෙදීම A. F කියන්නේ තන්තුව ඔස්සේ ක්‍රියා කරන බලය. තන්තුව ඔස්සේ ක්‍රියා කරන බලය T. T කියන්නේ නිව්ටන් 20යි. එහෙනම් 20 බෙදීම ශේෂ බලය වර්ග මිලිමීටර 4යි. 4 වැඩි කිරීම 10 ඍණ 6යි. මොන සුළු කරලා ඔයගොල්ලෝ අරගන්න උත්තරේ මොනවාද? ඒකකයේ වර්ග මීටර නිව්ටන් නැත්නම් පැස්කල්. මම කියන සුළු කරත් වෙන උත්තර x කියලා. දෙවෙනි කොටසෙන් අහනවා තන්තුව ලක්වියේදී ආතන්න වික්‍රියාව කොච්චරද කියලා දන්නවා. ආතන්න වික්‍රියාව සමානයි E බෙදීම L නේ. එමෙන්න තියෙන්නේ. හරි දැන් E බෙදීම L තමයි මට හොයාගන්න ඕනේ. E බෙදීම L හොයන්න නම් හොඳම ක්‍රමය මොකද? E දන්නේ නැහැනේ. දැනගෙන තිබුණා ලේසියෙන් හදන්න තිබුණා. ඔයගොල්ලෝ සමීකරණ තියෙනවා F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L. තමයි E බෙදීම L ගේ මගේ නිදහන F බෙදීම A ඔයගොල්ලෝ හොයාගත්ත කොච්චරද කියලා. F බෙදීම A මුළු එක වෙනුවට හොයාගත්ත x කියන උත්තරේ දාන්න තිබුණා. යම් මාපාංකය දන්නවා 2 වැඩි කිරීම 10 11යි E බෙදීම L. දැන් සුළු කරගත්තා නම් එම නිසා ලේසියෙන්ම E බෙදීම L හොයන්න තිබුණා. E බෙදීම L සමානයි කවුද එහෙමනම් 2 වැඩි කිරීම 10 11 බෙදීම x. සුළු කරගත්තොත් තමන්ට උත්තරේ තියෙනවා. එතකොට මම ආන්සර් ෂීට් එකක් දෙනවා. ඒකේ දාන්න ඕන ඔක්කොම සුළු කරලා ලැබෙන උත්තර ටික. ඊට පස්සේ තුන්වෙනි කොටසේ අහනවා ගානේ. තන්තුවේ පවතින විතතිය. තන්තුවේ කොච්චර විතතියක් ඇති වෙලා තියෙනවද මෙහා එල්ලුවට පස්සේ ඇති වෙලා තියෙන විතතිය නැත්නම් සිම්පල් E කියාගේ කොච්චරද? ඊට E කියාගේ හොයාගන්න මොකද වික්‍රියාව දන්නවනේ. වික්‍රියාව සමානයි කාටද? E බෙදීම L. මෙන්න මේක සුළු කරාම එන වික්‍රියාවේ උත්තරේ මම කියන්නම් y කියලා. අනේ සුළු කරලා එන උත්තරේ නේද වික්‍රියාව y කියන්නේ. එහෙනම් y සමානයි E විතතිය නේද අහන්නේ කොච්චරක්ද කියලා. L තන්තුවේ දිග මීටර 5යි. හරස්කන්තර ගියා නම් ලේසියෙන්ම පුළුවන්. තන්තුවේ විතතිය කොච්චරද කියලා ඔයගොල්ලන්ට හොයාගන්න. අසුළු කළ උත්තරේ හොයාගන්න වෙන්නේ ඔයගොල්ලන්ට. ඊට ගාන ඊළඟ කොටසට යමු. අවසාන කොටස. දැන් අවසාන කොටස අහනවා මේකේ ભેදක ප්‍රත්‍යය බලය දීලා තන්තුව නොකැඩී ඒට දරා ගන්න පුළුවන් උපරිම ස්කන්ධය කොච්චරද? අපි කියමු දරා ගන්න පුළුවන් උපරිම ස්කන්ධය සිම්පල් m කියලා. ඔතන දන්නවනේ ભેදක ප්‍රත්‍යය බලය කියලා කියන්නේ මෙයා නේද? හතරවෙනි කොටස ભેදක ප්‍රත්‍යය බලය. ભેදක ප්‍රත්‍යය බලය නම් එල්ලන්න පුළුවන් උපරිම ස්කන්ධය එල්ලලා තියෙනවා. F ගේ තියෙන උපරිමගේ max මේකදී. ශේෂ්ඨ බලය කැපිටල් A. එහෙනම් ભેදක ප්‍රත්‍යය බලයගේ දන්නවා 8 වැඩි කිරීම 10 6යි. F max කියන්නේ මේක එල්ලන උපරිම මේක ක්‍රියාත්මක කරන උපරිම බලයනේ. උපරිම බලය කියන උපරිම ස්කන්ධයක් තිබුණා. උපරිම ස්කන්ධය කොච්චරද කියලා තමයි මම අහන්නේ නේද? එහෙනම් උපරිම ස්කන්ධය කැපිටල් M නම් එයාගේ බර තියෙනවා mg max. මොකද m max g කියලා පියර ගමුනේ. m ගේ උපරිමගේ m max වතාවක් g. බෙදීම ශේෂ බලය ගන්නවා කොච්චරද 4 වැඩි කිරීම 10 ඍණ 6යි. අස්මින්දට ගිහලා සුළු කරගත්තා නම් අන්න මේක එල්ලන්න පුළුවන් උපරිම ස්කන්ධය කොච්චරද කියලා හොයාගන්න පුළුවන් ලේසියෙන්. ඒකේවි කිලෝග්‍රෑම් වලින්. මම Google ෆෝම් එකක් දානවා. ඔයගොල්ලෝ ගණන් ටික හදලා ඉවරලා මේ එන උත්තර ටික ෆිල් කරලා දාන්න ඕනේ මොනවද ආවේ කියන එක තමන්ගේ උත්තර විදියට. අර බලමු ප්‍රශ්න අංක 2. ප්‍රශ්න අංක 2 එක තත්ත්වයක් අඩුවෙන් තිබුණා ඒක දාගන්න වෙනවා m මාපාංකය y සමානයි 2 වැඩි කිරීම 10 10යි කියලා. ඊට පස්සේ කොටසෙන් අහනවා ආතන්න වික්‍රියාව කොච්චරද කියලා. ඒක නම් ලේසියෙන්ම කියන්න පුළුවන් ආතන්න වික්‍රියාව සමානයි. කවුද ආතන්න වික්‍රියාව කියන්නේ දන්නවා E බෙදීම L. E කියලා කියන්නේ විතතිය මිලිමීටර 2යි 2 වැඩි කිරීම 10 ඍණ 3යි. L කියලා කියන්නේ දිග
මීටර 4යි. ඔන්න ඔයගොල්ලෝ සුළු කරගන්න. සුළු කරොත් ඔයගොල්ලන්ට උත්තරේ එවි. මම ඒ උත්තරේට x කියලා කියන්නම්. දෙවෙනි කොටසෙන් අහනවා තන්තුව ලක්වී ඇති ප්‍රත්‍යාබලය කොච්චරද? ඉතින් හරි ලේසියෙන් අපි දන්නවා ප්‍රත්‍යාබලය කියන්නේ f බෙදීමේට නේද? එහෙනම් f බෙදීමේ සමානයි y වතාවක් e බෙදීම l අනුව අනේ f බෙදීමේ කියලා කිය තමයි අනේ f බෙදීමේ කියන්නේ ප්‍රත්‍යාබලය. එහෙනම් ප්‍රත්‍යාබලය සමානයි මම එහෙම ලියන්නම් මේක. ප්‍රත්‍යාබලය සමානයි යම් මාපාංකය දන්නවා එක වැඩි කිරීම 10 10යි e බෙදීමේ වික්‍රියාව දන්නවානේ x. ඔන්න සුළු කරගත්තොත් ඔයගොල්ලන්ට ආන්සර් එක එනවා. මම ඒ ආන්සර් එකට y කියලා කියන්නම්. තුන්වෙනි කොටස දෙනවා. තුන්වෙනි කොටසෙන් අහනවා තන්තිය හරස්කර වර්ගඵලය දීලා ප්‍රතිශතය දීලා තියෙන බලය. ඔබලා දන්නවා හැමෝම ආතන්‍ය ප්‍රත්‍යාබලය කියන්නේ කාටද? ආතන්‍ය ප්‍රත්‍යාබලය කියලා කියන්නේ f බෙදීමේට නේද? ආතන්‍ය ප්‍රත්‍යාබලය වෙන හොයාගත්ත සුළු කරත් උත්තරය y. එහෙනම් y සමානයි කොච්චරද? f බෙදීම a. f බෙදීම a ශේෂ්ඨඵලය දීලා තිබුණා වර්ග මිලිමීටර 1යි. එක වැඩි කිරීම 10 ඍණ 6යි. දැන් සුළු කරගත්තොත් y කියන්නේ අම්මාපාංක නෙමෙයි සුළු කරලා ආපු උත්තරය. එක වැඩි කිරීම 10 ඍණ 6යි. ඔන්න ඔයගොල්ලන්ට එහෙම පුළුවන් මේක මත කොච්චර බලයක් නිව්ටන් වලින් ඉදලා තියනවද කියලා හොයලා බලන්න. තේරුම් ගත්තද? ගාන හදන්න ඕන විදිය. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. හරි බලමු ප්‍රශ්නාංක 3. ඉස්සලා බලනවා මේ පුද්ගලයා කකුල් දෙකෙන්ම හිටගෙන ඉන්නකොට තනි කකුලකින් හිටගෙන ඉන්නකොට එකස්සිය තියෙන සංකෝචනය කොච්චරද කියලා ඔයගොල්ලෝ දන්නවා. මනුස්සයාගේ ස්කන්ධය තියෙනවා කිලෝග්‍රෑම් 80ක්. ඒක නිසා බර තියෙන්න ඕන කොච්චරද? නිව්ටන් නම් 800ක්. ඒතර කකුල් දෙකෙන්ම හිටගෙන ඉන්නකොට නිව්ටන් 800 බෙදෙන්න ඕන කකුල් දෙකට නේ. නිව්ටන් 800 කකුල් දෙකට බෙදුනොත් එක් කකුලක් සඳහා ලැබෙන්න ඕන නිව්ටන් 400යි. එහෙනම් පළවෙනි කොටසේ අහන්නේ කොහොමද අපි කොච්චරද තියෙන සංකෝචනය 80 කොච්චරකින් සංකෝචනය වෙනවද? පුළුවන් නේද? මිනිස් 80ට පාවිච්චි කරනකොට f බෙදීමේ සමානයි y වතාවක් e බෙදීම l. f එතකොට කකුල් දෙකෙන්ම හිටගෙන ඉන්නකොට නිව්ටන් 800 බෙදෙනවා දෙකට එක කකුලකට ලැබෙන නිව්ටන් 400යි. 80 ශේෂ්ඨ බලය දන්නවා 5 වැඩි කිරීම 10 ඍණ 2යි. මිනිස් 80 වල යම් මාපාංකය දීලා තියෙනවා 1.6 වැඩි කිරීම 10 10යි. e ඇතිවන සංකෝචනය අතරකොත් e බෙදීම l නෙමෙයි ගැලපෙන්නේ කොහොමද? c බෙදීම l සංකෝචනයක් නිසානේ. c සංකෝචනය අපිට හොයාගන්න ඕන l 80 දිග ගන්නවා සෙන්ටිමීටර 40 40 වැඩි කිරීම 10 ඍණ 2යි. අර සුළු කරගත්තොත් තමන්ගේ ආන්සර් එක එවි කොච්චරක්ද කියලා මීටර වලින්. ඒක b කොටසේ අහන්නේ මේ මනුස්සයා කකුල් තනි කකුලකින් හිටගෙන හිටියොත්. ඔයගොල්ලෝ දන්නවා තනි කකුලකින් හිටගෙන හිටියොත් එක් කකුලක් සඳහා කෙලින්ම ලැබෙනවා මේ පුද්ගලයාගේ බර සම්පූර්ණයෙන්මනේ නිව්ටන් 800. එහෙනම් 800 බෙදීම 5 වැඩි කිරීම 10 ඍණ 2යි. 1.6 වැඩි කිරීම 10 10යි. සංකෝචනය තමයි දෙවෙනි අවස්ථාව හොයාගන්න ඕන කොච්චරද කියලා. 80 ශේෂ්ඨ බලය වෙනස් වෙන්නේ නැහැ. sorry 80 දිග වෙනස් වෙන්නේ නැහැ. 40 වැඩි කිරීම 10 ඍණ 2යි. සුළු කරගත්තොත් තනි කකුලකින් හිටගෙන ඉන්නකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කකුල කොච්චර ප්‍රමාණයකින් කොට වෙනවද කියලා. සුළු කරගන්න හරියට මම දෙන ආන්සර් ෂීට් ෆෝම් එකේ ඔක්කොම උත්තර ටික ෆිල් කරලා දෙන්න ඕන. හරි අපි හතරවෙනි ගාන බලමු. ඒකේ ඉස්සලම කියනවානේ සම්පූර්ණ නොය සංකෝචනය වෙන්න කලින් බටේ දිග දීලා තියෙනවා. සංකෝචනය වුණාට පස්සේ බටේ එක දිග දීලා තියෙනවා. ඉස්සලම අහනවා එක් එක් බටේ වික්‍රියාව කොච්චරද කියලා. දැන් වික්‍රියාව සමානයි කොච්චරද? වික්‍රියාව කියලා කියන්නේ e බෙදීම l නේ. e වික්‍රියාව දන්නවා බටේ සංකෝචනය වෙන්න කලින් තියෙනවා මීටර 3ක්. සංකෝචනය වුණාට පස්සේ තියෙනවා අතරකොත් සම්පීඩන වික්‍රියාවක් e බෙදීම l වෙනවා c බෙදීම l වෙන්න ඕන 2.95ක් බෙදීම දිග මීටර 3යි. චරණයක් තියෙනවා. අන්න සුළු කරගත්තොත් තමන්ට ආන්සර් එකේදී මම ඒ උත්තරේට කියලා කියන සිම්පල් a කියලා. දෙවෙනි එක දෙවෙනි කොටසෙන් අහනවා එක් එක් බටේ ලක්වේ ඇති ප්‍රත්‍යාබලය කොච්චරද කියලා. ලේසියි නේ. එක් බටයක් මත ඇති බලය. එක් බටයක් මත ඇති බලය කොච්චරද? එක බටයක් මත තියෙන බලය කොච්චර ලෙසද බලන්න. එක බටයක් මත තියෙන බලය හොයන්න තිබුණා. ගාන කියනෝනේ සමස්ත බෙදලා යනවා කියලා ස්කන්ධය කිලෝග්‍රෑම් 400යි නම් බර නිව්ටන් 4000යි. 4004ට බෙදුණා නම් කොච්චරද? එක බටයක් මත තියෙන නිව්ටන් 1000යි. ඒ නිසා ප්‍රත්‍යාබලය එක් බටයක ප්‍රත්‍යාබලය වань එක් බටයක වික්‍රියාව දන්නවා. එක් බටයක ප්‍රත්‍යාබලය වань ප්‍රත්‍යාබලය කියන්නේ බෙදීම a. f දන්නවා 1000යි. ඒ ශේෂ්ඨ බලය ගන්න දීලා තිබුණා 20 වැඩි කිරීම 10 ඍණ 4යි. සුළු කරගත්තන් පස්සේ එන උත්තරේට මම කියන්නම් b කියලා. ඒකකෙත් එක්කම ඔයගොල්ලෝ ලියන්න ඕන. තුන්වෙනි කොටස දෙනවා. තුන්වෙනි කොටස මෙහෙම ඉල්ලනවා. එනයි එම වට සාදා ඇති ලෝහ වර්ගයේ කුමක්ද ගණනය කරනවා. ඔහේ අම්මාපාංකය ගණනය කරනවා. f බෙදීම මේ සමානයි y වතාවක් e බෙදීම l.
F බෙදීමේ කියන්නේ ප්‍රත්‍ය බලය. ප්‍රත්‍ය බලය හොයාගෙන තියෙනවා සිම්පල් B කියලා. යම් මාපාංකය තමයි හොයාගන්න ඕන. ආතන්න වික්‍රියාව හොයාගත්තා A කියලා. ලේසියෙන්ම ලෝහේ යම් මාපාංකය y හොයන්න තිබුණා. y සමානයි B බෙදීම A. බලන්න සුළු කරාම තමන්ට එන ආන්සර් එක මොනවද? කොච්චර ලේසිද කියලා ගන්න හදන එක. හරි බලන්න පස්වෙනි ගාන සමානුපාතික සීමාව තුළ 50 නිව්ටන් බලයක් යදුවෙන් පස්සේ විතතිය දීලා දුරු නියතය කොච්චරක්ද අහනවා. එතනදී ප්‍රත්‍යක්ෂාව සම්බන්ධ හුග්ගේ නියමෙන් ගියා නම් හරිනේ. F සමානයි KE. F දීලා නේද කොච්චරද නිව්ටන් 50යි K කිය අහනවා කොච්චරද කියලා. E විතතිය දීලා දෙනවා මිලිමීටර 4 එන 4 වැඩි කිරීම 10 ඍණ 3යි. සුළු කරාම ලේසියෙන්ම K කිය හොයාගන්න තිබුණා මීටරට නිව්ටන් කියන එකකින්. ඊට පස්සේ ප්‍රශ්න අංක 6ට දුරු නියතය දීලා මෙච්චර විතතියක් ඇති කරන්න කොච්චර බලයක් ඕනද? එහෙනම් ලේසියෙන්ම F සමානයි KE නේ. K කිය දන්නවනේ කොච්චරද? 4 වැඩි කිරීම 10 3යි. E විතතිය දන්නවා මිලිමීටර 5යි 5 වැඩි කිරීම 10 ඍණ 3යි. සුළු කරගත්තොත් ඔන්න බලය F නිව්ටන් වලින් කොච්චරද කියලා ගමන්ට හොයාගන්න පුළුවන් වේවි. අපි යනවා ප්‍රශ්න අංක 7ට. ඔන්න මතකද ගන්න 7 වෙනි ප්‍රශ්නේ කරද්දී මෙහෙම නේද ඕන වෙන්නේ. ඔන්න මතකද තිබුණා සමීකරණයක් F බෙදීම සමානයි y වතාවක් E බෙදීම L. නමුත් මේ F සමානයි කාටද? KE නිසා. දැන් ගිහලා KE දානතර KE බෙදීම කැපිටල් A සමානයි කාටද? y වතාවක් E බෙදීම L. 3t කැපෙනවා. එහෙනම් දුරු නියතය කියනම් K සමානයි කාටද? AY බෙදීම L. අන්න මේක හදාගත්තට පස්සේ පළවෙනි කොටසට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් නේ. ආන්නේ මොකද්ද? දුරු නියතයේ කේලු ආරම්භයේදී සමාන කොටස් දෙකකට කපලා සමාන කොටස් දෙකකට කපනවා කියනකොට ඔයගොල්ලෝ දන්නවා A වෙනස් වෙන්නේ නැහැ y වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ කවුද? L විතරයි. අන්න ඒතර ඔයගොල්ලෝ කියනවා K සමානුපාතිකයි 1යට L අණුව. පළමු අවස්ථාවට ඉස්සෙල්ලා සමීකරණ දාන්න දුරු නියතයේ Kමයි K සමානුපාතිකයි 1යට L කියලා කියන්නේ L. පළවෙනි සමීකරණය. ඊට පස්සේ දාන දෙවන අවස්ථාවට දෙවෙනි අවස්ථාවේ දුරු නියතය දන්නේ නැහැ. අපි ඒකට x කියලා කියමුකෝ. සමානුපාතිකයි L කියන්නේ L බෙදීම 2යිනේ. මේ දෙන දෙවෙනි සමීකරණය. දැන් මොකද කරන්න තියෙන්නේ? දෙවෙනි සමීකරණය බෙදමු පළවෙනි සමීකරණය. ඒතර ලේසියෙන්ම x කියලාගේ කොච්චරක්ද? කීයයි කීයද කියලා හොයාගන්න පුළුවන් වෙයි. ඔය විදිහට නේද ගාන දෙවෙනි උප කොටසයි තුන්වෙනි උප කොටසයි හදන්න තියෙන්නේ. සමීකරණය ගත්තා, සමානුපාතික කරගත්තා. පළවෙනි අවස්ථාවටයි ඒ කියලා තියෙන අවස්ථාවටයි සමීකරණ දැම්ම බෙදුවා. එතකොට තන්තුව කැපුවෙන් පස්සේ දුරු නියතයේ කී ගුණයක් වෙනවද කියන එක හරියට පහසුවෙන් හොයාගන්න පුළුවන්. අනකොට දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස හදාගන්න පුළුවන්. අර අටවෙනි ප්‍රශ්නේ වලඳු ශක්තිය සම්බන්ධව නේද? ප්‍රත්‍යක්ෂ වස්තුවක් මොකද බලය දීලා තියෙනවා, විතතිය දීලා ගබඩාවන වික්‍රියා විභව ශක්තිය කොච්චරද කියලා අහන බලන්න ඔයගොල්ලෝ ගන්න හැදුවේ මොකද කියලා. ගබඩාවන වික්‍රියා විභව ශක්තිය PE නම් PE සමානයි භාගයයි FE. ඔතන ලේසියෙන්ම ගන්න තිබුණා භාගයයි F කියලා කියන්නේ කොච්චරද? නිව්ටන් 10යි. E විතතිය දන්නවා මිලිමීටර 2යි 2 වැඩි කිරීම 10 ඍණ 3. සුළු කරන් බලන්න තවන්ට එන උත්තරේ කොච්චරද? නිවැරදි එකකින් තියෙන්න ඕන. ප්‍රශ්න අංක 9ට එනවා. දුරු නියතය 4 වැඩි කිරීම 10 ඍණ 2යි විතතිය දීලා ගබඩා වෙලා තියෙන වික්‍රියා විභව ශක්තිය කොච්චරද කියලා අහනවා. ඒතර සමීකරණ මතකයි PE සමානයි භාගයයි KE වර්ගනේ. නම් භාගයයි K දුරු නියතය දන්නවා 4 වැඩි කිරීම 10 2යි විතතිය දන්නවා 5 වැඩි කිරීම 10 ඍණ 3 වර්ගයයි. අන්න සුළු කරගත්තොත් තමන්ට ආන්සර් එක එවි කොච්චරද කියලා. අපි යනවා ප්‍රශ්න අංක 10ට. ප්‍රශ්න අංක 10 මෙහෙම කියනවා දිග මීටර 2ක් වන තන්තුවක් තියෙනවා. ඒකේ යම් ප්‍රත්‍ය බලය දීලා මිලිමීටර 4ක විතතියක් ඇති වෙනවලු. ඒකීය පරිමාවක ගබඩා වෙලා තියෙන වික්‍රියා විභව ශක්තිය මතක් වුණා නම් හරි ඒකීය පරිමාවක ගබඩා වෙලා තියෙන වික්‍රියා විභව ශක්තිය R නම් R සමානයි භාගය වතාවක් F බෙදීම A වතාවක් E බෙදීම L කියලා සමීකරණයක් තිබුණානේ. එහෙනම් භාගයයි F බෙදීම A ප්‍රත්‍ය බලය වෙනුවට කෙලින්ම දාන්න තිබුණා. දීලා තියෙනවානේ ප්‍රත්‍ය බලය 2 වැඩි කිරීම 10 8යි. E විතතිය දීලා තියෙනවා මිලිමීටර 4යි කියන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 3යි. L කියලා කියන්නේ දිග. කොච්චරද මේකේ දිග? මීටර 2යි. සුළු කරගත්තොත් AV. හැබැයි ඒකකයක් සහිතවම දාන්න Google form එකේදී තමන්ට ඒකේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන් වෙයි. වැරදි උත්තරයක් තමන් දැම්මොත්. ප්‍රශ්න අංක 11ටත් එමු දවගමු. හරි. දිග මීටර 4ක් වන තන්තුවක
එල්ලපොළ ස්කන්ධයක් තියෙනවා. උතර මිලිමීටර් 2ක විතතියක් ඇති වුණාලු. තන්තු හදලා තියෙන මාධ්‍ය යම් මාපාංකයෙන් දීලා ඒකීය පරිමාර්ග බඩ වෙලා තියෙන ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය හැමෝම දන්නවා. ඒකීය පරිමාර්ග බඩ වෙච්ච ප්‍රත්‍යක්ෂ විභව ශක්තිය R නම් R සමානයි F බෙදීම A වතාවක් E බෙදීම L. භාගයයි F කියලා කියන්නේ දන්නවා කොච්චර ස්කන්ධයක් දෙනවද කියන කිලෝග්‍රෑම් 40ක් නම් තන්තුවමක් තියෙන බලය නිව්ටන් 40යි. ශේෂ්ඨ බලය තන්තුවේ දන්නවා නෑ දන්නේ නැහැනේ. අපිට ඒක හොයාගන්න බැරි වෙනවා. E බෙදීම L E විතතිය දන්නවා මිලිමීටර 2යි 2 වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට L ප්‍රන්තේ දිග දන්නවා කොච්චරද මීටර නම් 4යි. දැන් මොන ප්‍රශ්නයක් තියෙනවා? හරස්කල ශේෂ්ඨ බලය අපි දන්නේ නැහැ නේද? හරස්කල ශේෂ්ඨ බලය අපිට හොයාගන්න වෙයි නැත්නම් කෙරේ ප්‍රත්‍යාබලයම අපිට හොයාගන්න පුළුවන් වෙයි. අපිට පුළුවන් ප්‍රත්‍යාබලය වෙනුවට කියන්නේ මේ සමීකරණ නෙමෙයි යම් මාපාංකය ප්‍රත්‍යාබලය තිබුණු සමීකරණය තුන F බෙදීමේ වෙනුවට ආදේශ කරන තිබුණා කවුද? y වතාවක් E බෙදීම L. ඒක නිසා 11 වෙනි ගාන හදන්න මේකට වඩා සුදුසු වෙනවා කවුද? අපේ ඊළඟ සමීකරණය. එහෙනම් මේක ආදේශ කරගත්තාම පේනවා මේකෙන් හදන්න බෑ කියලා. ඒක නිසා 11 වෙනි ගාන හදන්න මේ විදිහට ගියා නම් හරි කියලා හිතනවා නේද? R සමානයි කාටද? භාගයයි යම් මාපාංකය වතාවක් E බෙදීම L ගේ වර්ගය. දැන් දත්ත ප්‍රමාණවත් නේද? ඔය යම් මාපාංකය දීලා තියෙනවනේ නම් භාගයයි යම් මාපාංකය දන්නවා. කොච්චරද යම් මාපාංකය? 4 වැඩි කිරීම 18යි. E බෙදීම L මුළු E බෙදීම L පදේම අපි දන්නවා. E කියන්නේ මිලිමීටර 2යි 2 වැඩි කිරීම 10 ඍණ 3යි. L කියලා කියන්නේ දිග මීටර 4යි. එහෙනම් මෙයාගේ වර්ගය. සුළු කරගත්තොත් තමන්ට උත්තරය හොයාගන්න පුළුවන් වෙයි. අපි විතර මු 12 වෙනි ප්‍රශ්නෙට මම 12 වෙනි ප්‍රශ්නේ අහනවා යම් මාපාංකය දීලා ප්‍රත්‍යාබලය දීලා ඒකේ පරිමාර්ග බඩා වෙලා තියෙන ශක්තිය. ඒතකොට ගන්න මතක් කරනවා මේ සමීකරණ මෙයා නේද නැත්තේ කියලා නේ. ඒතකොට සමීකරණ මතකයි නේද? එහෙනම් E බෙදීම L පදයක් නැහැ ඒකේ. වික්‍රියාව සහ දිග දන්නේ නැහැ නේ කියන්නේ. විතතිය සහ දිග දන්නේ නැහැ. වික්‍රියාව දන්නේ නැත්නම් මේ මම නම් මේකෙම හිතෙන් සමීකරණය ගන්නවා. F බෙදීමේ සමානයි y වතාවක් E බෙදීම L. එහෙනම් F බෙදීමකින් ගුණ වෙලා y යටට එන්න ඕනේ. එහෙනම් කවුද සමීකරණය වෙන්න ඕන? ඔයගොල්ලෝ නම් හදද්දි මම හිතන්නේ පොත පෙරලා බලන්නේ නැති. R සමානයි භාගය වතාවක් F බෙදීම A ගේ වර්ගය වතාවක් 1 යට y. මේක නේද? එහෙනම් භාගයයි ප්‍රත්‍යාබලයම දන්නවා. කොච්චරද ප්‍රත්‍යාබලය දීලා තියෙන්නේ? ප්‍රත්‍යාබලය දීලා තියෙනවා 4 වැඩි කිරීම 10 6යි. එහෙනම් 4 වැඩි කිරීම 10 6 වර්ගය 1 යට y අම්මාපාංක දීලා තියෙනවා 8 වැඩි කිරීම 10 10යි. අර සුළු කරගත්තොත් තමයි ආන්සර් එක ගන්න පුළුවන් දෙවි කොච්චරද? මගේ අතින් වැරදීමකින් ඒකේ වැටුණා. රයිට්. ඊට ප්‍රශ්න අංක 12 දෙක. හරි. බලමු ප්‍රශ්න අංක 14. ප්‍රශ්න අංක 14 ඉල්ලන්නේ මේ ප්‍රස්තාරයේ දිලියලා උඹලගේ ප්‍රස්තාරයෙන් ඉල්ලනවා ඔයාලා දෙන්න දුර්නියතයයි ඒ වෙලාවට වෙච්ච විතතියයි කොච්චරද කියලා. හැබැයි මේ වගේ ගණන් හදද්දී පළවෙනි කොටස ඉල්ලන්නේ දුර්නියතයනේ. දුර්නියතය හොයද්දී ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ප්‍රස්තාරයේ මේ වගේ උනේ කියන එක ඔප්පු කරන්න ඕන නැත්නම් අවුල් වෙවි තමන්ගේ උත්තරනේ. එහෙනම් අපි දන්නවා මේකට ගන්න තියෙන f සහ k අතරනේ නම් f සමානයි ke. දැන් චුට්ටක් මෙයා ඇඩ් කරලා ලියවනම් මෙයා ලියන්න ඕන f සමානයි k වතාවක් e. ඒතර e ඉන්න x අක්ෂයම වඳුර ගන්න f ඉන්නේ y අක්ෂයම වඳුර ගන්න. ඒතර ප්‍රස්ථාරයේ ආකාර ගන්නවා y සමානයි mx. ඒ නිසා කෙලින්ම දැන් කියන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමාන කාටද දුර්නියතය. එහෙනම් අපිට දුර්නියතය k හොයන්න තිබුණා. දුර්නියතය k සමානයි කාටද? ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x නැත්නම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. අනුක්‍රමණය හරි කිව්වොත් මෙතන e කියලා මාක් කරපු තැන තියෙනවා එතන කොච්චර විතතියක් තියනවද නේ? මෙතන 4යි කියලා මාක් කරපු තැනට e විතතිය මේ 4යි කියලා මාක් කරපු තැනට කොටු තියෙනවා 5ක් නේ. ඒ කියන්නේ කොටු 5කින් නිරූපණය කරන්නේ ඉතින් තර්ක කරන්න පුළුවන් නේ. කොටු 5කින් නිරූපණය කරන්නේ 4ක් නම් එක කොටුවකින් නිරූපණය කරන්නේ මෙච්චරක්. එහෙනම් මෙතන තියෙන ඔක්කොම කොටු කීයද? 7ක්. එහෙනම් කොටු 7කින් නිරූපණය කරන්නේ කොච්චරද? x අක්ෂයකින්. e ගියගේ ඔයගේ තියෙද්දි අපි දිගට ඇවිල්ලා ප්‍රස්ථාරේ හම්බෙලා එතනින් ඇවිල්ලා බලය කොච්චරද කියලා බලුවොත් ඔකට පේනවා එතන තියෙන බලය තියෙන්නේ නිව්ටන් නම් කොච්චරද 24. එහෙනම් දන්නවා දුර්නියතය කියන්නේ කවුද? 24 බෙදීම ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x 4ක් 4 28යි 28 බෙදීම 5යි අමතක කරන්න එපා. යට තියෙනවා කොච්චරද 10 ඍණ 4ක්. ඔන්න සුළු කරගත්තොත් නිවැරදි ඒකකයක් එක්ක ඔයගොල්ලන්ට දුර්නියතය හොයාගන්න පුළුවන් කොච්චරද වෙනවද කියලා. right okay පාරස්වනි ගාන 16 වෙනි ගාන හදද්දී සමහරවිට බලන්න අක්ෂර දෙක මාරු කරලා තිබුණත් සමහර අවස්ථාවල දුර්නියතය ලැබෙන්නේ
අනුක්‍රමණයෙන් නෙවෙයි අනුක්‍රමණය පරස්පරයෙන් වේවි. ඒකයි මම කියන්නේ ගැලපෙන විදිහට ප්‍රකාශනය හදලා බලන්න ඕන කියලා. දෙවෙනි කොටස ඉල්ලනවා මේවනේ. දෙවෙනි කොටසේ මේ දී ඇති විතතිය පවතින මොහොතේ ගබඩා වෙලා තියෙන ශක්තිය. ඒතකොට පුරුදු වෙන්න මෙහෙම. දී ඇති විතතියට අදාළ ප්‍රස්ථාර කොටස තෝරගන්න. ඉතින් පාට කරගන්න පුරුද්දක් තියාගන්න. ඒක ලැබෙන්නේ ප්‍රස්ථාරයයි විතතියක්ෂය අතර ශේෂ්ඨඵලයෙන් බව. ඒක පාට කරගත්තා නම් හරි. ඔන්න ගබඩා වෙච්ච ශක්තිය PE නම් ඔකට හරියට දුනා PE සමානයි කවුද එහෙනම්? භාගයයි ආධාරක පාදයේ දිග ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. ශේෂ්ඨඵලයෙන් ලැබෙන්නේ ආධාරක පාදයේ දිග 28 බෙදීම 5 වැඩි කිරීම 10 ඍණ 4යි. ලම්බ උස ගන්නවා 24යි. අසල කරගත්තොත් ජූල් වලින් තමයි උත්තරය අරගන්න පුළුවන් වෙයි. මේ විදිහටම තමයි 15 සහ 16 කියන කොටස් දෙක හදන්න තියෙන්නේ. බලන්න මේ විදිහටම හරියට ලියලා හදන්න. එකදී සමහර තැන්වලදී අඳුර ගන්න පුළුවන් මේ විශේෂම මම හිතනවා 15 වෙනි ගානදී ඔයගොල්ලෝ 15 වෙනි ගානදී දුරුනියත හොයාගන්න වෙන්නේ අනුක්‍රමණයෙන් නෙමෙයි අනුක්‍රමණයේ පරස්පරයෙන් වෙවි. අර බලමු ප්‍රශ්න අංක 17. ප්‍රශ්න අංක 17 ඉල්ලන්නේ මෙන්න මේ පෙන්වලා තියෙන විතතින් දෙක අතර. ඒ කියන්නේ විතතිය මේ ඊතලයේ ඉඳලා මෙන්න මේ ඊතලෙන් පෙන්වලා තියෙන අංගය. කොච්චරද කියන්නේ අංගය? කොටු 3කට නිරූපණය කරන්නේ 6යි නම් එක කොටුවකින් නිරූපණය කරන්නේ 2යිනේ. ඒ කියන්නේ විතතිය දෙකක් වෙච්ච මොහොතේ ඉඳලා විතතිය වැඩි කරගෙන ගියොත් විතතිය කීයක් වෙන්න ඕනද එහෙනම් 20ක් 18ට එකක් උඩින් තියෙන්නේ 20ක් එක්ක වැඩි කරොත් කොච්චර ශක්තියක් ගබඩා වෙනවද කියලා තමයි අහන්නේ. ඒක හොයන්න නම් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ තෝරගන්න ඕන මොන කොටසද විතතිය මේ වෙන්න මේ වෙලාවෙදි තිබුණු ප්‍රස්ථාර කොටසයි විතතිය මෙන්න මේ වෙලාවෙදි තිබුණු ප්‍රස්ථාර කොටසයි. ඒ අතර තියෙන ප්‍රස්ථාර කොටස මෙච්චරයි. ඒ කියන්නේ විතතිය දෙකේ ඉඳලා විතතිය 20 වෙනකන් තියෙන ප්‍රස්ථාර කොටස කියන්නේ මේ ප්‍රස්ථාර කොටසයි මම ඒකයි පාට කරන්න කියලා කිව්වේ හැමදෙස්සෙම විතතියක්ෂය අතර ශේෂ්ඨඵලය. ඔයගොල්ලෝ හොයාගන්න වෙන්නේ ගබඩා වෙච්ච ශක්තිය විදිහට මෙන්න මේ පාට කරපු කොටසේ ශේෂ්ඨඵලය. ඔකනද ගබඩා වෙච්ච ශක්තිය නම් ගබඩා වෙච්ච ශක්තිය PE නම් PE සමානයි කවුද බලන්න ට්‍රැපීසියමක් මේ තියෙන මෙතෙන්ට අදාළව තියෙන අගේ කොච්චරක්ද මෙතෙන්ට අදාළව තියෙන අගේ කොච්චරක්ද කියලා හොයන්න. බලන්න කියන හරිද කියලා මෙතෙන්ට අදාළව තියෙන අගය උතර කීයක් වෙන්න ඕනද ඒකේ කොටු 4කින් නිරූපණය කරලා තියෙන 4යි ඒ නිසා එතන තියෙන අගේ 1යි. හරිද? මෙතන තියෙන අගේ කොච්චරක්ද එතකොට? මෙතන තියෙන අගේ වෙන්න ඕන. එතකොට කොටු 4කින් 4 කියන්නේ එක කොටුවකින් 1යි නේද? එක කොටුවකින් 1යි නම් එතෙන්ට තියෙන්න ඕන 9යි. අන්න දැන් පුළුවන් ත්‍රිපිසියමේ ශේෂ්ඨඵලය ගන්න භාගයයි සමාන්තර පාද දෙකේ එකතුවයි. මේ සමාන්තර පාදය 9යි මේ සමාන්තර පාදය 1යි. 9 දන 1. ඒ අක්ෂර මුකුත් දාලා නැහැ right. ඊට පස්සේ ලම්බ උස. දැන් ලම්බ උස කියලා කියන්නේ මේ උස වෙන්න ඕන එක. කොහොමද වෙන්න ඕන? ත්‍රිපිසියමක් නෙවෙයි. ත්‍රිපිසියමේ ශේෂ්ඨඵලය කොච්චරද එහෙනම්? 20න් දෙකක් අඩුනා නම් 18යි. හැබැයි 18 වැඩි කිරීම එයාගේ තියෙන 10 ඍණ 4. අසුළු කරගන්න තමන්ට ඒ විතරයි. right ඔය විදියටම තමයි හදන්න තියෙන්නේ ඔයගොල්ලන්ට 18 වෙනි ගාන සහ 19 වෙනි ගාන පොතේ හදන්න පිළිවෙලට මේ විදියට ප්‍රස්ථාරය ඉඳලා පාට කරලා පෙන්නන්න මොන කොටසද ශේෂ්ඨඵලය හෙව්වේ කියන එක මම හිතන්නේ ඒක ඔයගොල්ලන්ට බහුවර්ණ වලට එහෙම සෑහෙන වැදගත් වෙයි. මොකද સિદ્ધාන්තය හරියට තමන්ගේ ඔළුවේ තියෙන්නම ඕන. හරිද? මම ඊට පස්සේ ඔයගොල්ලන්ට තෝරගන්නවා ප්‍රශ්න අංක 21. බලන්න ප්‍රශ්න අංක 21 ප්‍රස්ථාරය දීලා තියෙනවා ප්‍රත්‍යාබලයට දිනව වික්‍රියාව අතර ප්‍රස්ථාර දීලා මම ඔයගොල්ලන් අහනවා ප්‍රස්ථාරයෙන් යම් මාපාංක හොයලා දෙන්න කියලා. නම් පළවෙනි කොටසේ යම් මාපාංක හොයන්න ගියාම ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා මේ ප්‍රස්ථාරය මෙහෙමුනේ ඇයි කියන එකට එන්න. ඔයගොල්ලන්ට සමානුපාතික සීමාව තුළ F බෙදීම A සමානයි y වතාවත් E බෙදීම L. නමුත් මෙයා නෙමෙයි ප්‍රස්ථාර හේතුව. මේක වෙන් කරන්න ගියොත් F බෙදීම A ඉන්න ඕන y අක්ෂය. y අක්ෂය ඉන්නේ යා නෙමෙයි. නේද? එහෙනම් y අක්ෂය ඉන්න කෙනා උක්ත කරමු. හැමදාම කරන්න තියෙන්නේ y අක්ෂය ඉන්න කෙනා උක්ත කරනවා y අක්ෂය තියෙන E බෙදීම L පදේ. නැ E බෙදීම L පදේ උක්ත කරන්න මෙයා මේ පැත්තට ගියා නම් මෙහෙම නේද දෙන්නේ. E බෙදීම L සමානයි 1ට y වතාවක් F බෙදීම A. ඕනෙත් තියෙන්නේ. එතකොට බලන්න දැන් හරියද F බෙදීම A ඉන්නේ ප්‍රස්ථාරයේ x අක්ෂයේ. E බෙදීම L ඉන්නේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ. ප්‍රස්ථාරය ආකාර ගන්නවා y සමානයි mx. හංගා ලේසියෙන් පේන ප්‍රස්ථාරය අනුක්‍රමණයෙන් ලැබෙන්නේ යම් මාපාංකේ නෙමෙයි යම් මාපාංකේ පරස්පරය බව. එහෙනම් මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය සමානයි යම් මාපාංකේ පරස්පරය. මේක විප්‍රන්න කරලා මොනවම ලියන්න. අර කලින් හදපු ගණන් තුනේදීත් මම හිතන්නේ කොහොමද ලියුව නිසා දැන් පුරුද්ද තියෙනවා කොහොමද අරගන්න ඕන කියලා. එහෙනම් මේ අනුක්‍රමණය හොයන්න යන්න ඕන. අනුක්‍රමණය ඩෙල්ටා y. y නම් දන්නවා 18යි නෙමෙයි 18 වැඩි කිරීම 10 ඍණ 6යි. ඩෙල්ටා x හොයන්න ගියොත් මට සිද්ධ වෙනවා මෙතනලා ඇවිල්ලා ප්‍රස්ථාරය හම්බෙන්නනේ. ප්‍රස්ථාරය හම්බෙලා බලන්න වෙනවා මෙතන තියෙන අගේ කොච්චරද. ඊයද මෙතන තියෙන අගේ මම හිතන මෙතන තියෙන අගේ 6ක්. හරිද?
6ක් නෙවෙයි නම් 6 වැඩි කිරීම 10 ධන 8ක්. සමානයි කාටද? 1ට y ටනේ. එහෙනම් හරස් බින්දට ආව නම් අන්න ඔයගොල්ලෝ ලේසියෙන්ම y මේ මාධ්‍ය කොටසේ යම් මාපාංකේ හොයාගන්න තිබ්බා. ඒක දෙවෙනි කොටස වෙනවා. දෙවෙනි කොටස අනුව දී ඇති වික්‍රියාව ඇති මොහොතේ ඒකීය පරිමාවක් ගබඩා වෙලා තියෙන ශක්තිය කොට මතකයි. ආතන්න ප්‍රත්‍යාබලයත් ආතන්න වික්‍රියාවත් අතර ප්‍රසාරයයි වික්‍රියාක්ෂය අතර ශේෂ්ඨඵලය මගින් පුළුවන් ඒකීය පරිමාවක් ගබඩා වෙලා තියෙන ශක්තිය. ඒ කියන්නේ මොන ශේෂ්ඨඵලයද? වික්‍රියාක්ෂය දින y අක්ෂය ඒතර පාට කරලා පෙන්නන්න. මේ ශේෂ්ඨඵලයෙන් තමයි ලැබෙන්නේ. නේද? මේ ශේෂ්ඨඵලයෙන් තමයි ඒකීය පරිමාවක් ගබඩා තියෙන වික්‍රියා බල ශක්තිය ගන්න පුළුවන්. ඒකීය පරිමාවක් ගබඩා තියෙන වික්‍රියා බල ශක්තිය ආරණ r සමානයි භාගයයි ත්‍රිකෝණයක් විදිහට තියෙන්නේ. ආධාරක පාදයේ දිග 18 වැඩි කිරීම 10 ඍණ 6යි. ලම්බ උස 6 වැඩි කිරීම 18යි. මම සුළු කරගත්තොත් තවන්න නිවැරදි ඒකකයක් එක්කම එවි කොච්චරද කියලා. බලන්න හරිද කියලා. ඔයගොල්ලෝ දැන් පුළුවන් හදාගන්න. තොර ප්‍රශ්නාංක 20යි 22යි. ප්‍රශ්නාංක 20 22. ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. කලබල නැතුව මේක හදාගන්න. හරි. බලමු ප්‍රශ්නාංක 23. ප්‍රශ්නාංක 23 යහන්නේ දෘಢතා මාපාංකය කොච්චරද කියලා. ඔයගොල්ලෝ මතකයි මෙතන තියෙන විරූපණ කෝණය ෆයි බව සමීකරණ මතක් වුණා නම් හරි නේ. දෙදීමේ සමානයි g tan phi. F දන්නවා කොච්චරද ඉච්ච බලය නිව්ටන් 200යි. ඒ ශේෂ්ඨ බලය කියන්නේ උඩ තියෙන ශේෂ්ඨ බලය. මේ බලය ක්‍රියා කරන පෘෂ්ඨයේ තියෙන ශේෂ්ඨ බලය බලන 30 වරක් 15යි. හරි මම උගල බලාගෙන ලේෂන් හිම ඕනේ 30 වරක් 15 හැබැයි වර්ග සෙන්ටිමීටර නේ. ඒක වර්ග මීටර කරලා 10 ඍණ 4ෙන් ගුණ කරනවා. g දෘಢතා මාපාංකය තමයි හොයන්න ඕන. tan phi කියලා ගන්න. phi කෝණයේ tan අනුපාතය දෙක බෙදීම දෙක තරණ 10 ඍණ 3යි. බෙදීම බද්ධ පාදය ගන්නවා සෙන්ටිමීටර 10යි 10 වැඩි කිරීම 10 ඍණ 2යි. දැන් සුළු කරගත්තොත් ලේසියෙන්ම ඔයගොල්ලන්ට g දෘঢ়තා මාපාංකය හොයාගන්න පුළුවන් කීයක් වෙනවද කියලා. ඒක 23 හදාගත්තාම ඔයගොල්ලන්ට පුළුවන් ඒ යටතේම 24 සහ 25 කියන ගණන් දෙකක් හදාගන්න. 24 සහ 25 කියන ගණන් දෙකක් හදාගන්න පුළුවන්. අපි ඊට පස්සේ නා ප්‍රශ්නාංක 26ට බලන්න මෙහෙමද ප්‍රශ්නාංක 26 හැදුවේ. මම අහන්නේ පහළ පෘෂ්ඨයට සාපේක්ෂව ඉහළ පෘෂ්ඨයේ කොච්චරකින් විස්ථාපනය වෙනවද කියලා. මෙයා මත යොදනා නිව්ටන් 1000ක බලයක්. ඉතින් සමීකරණ මතක් වෙන එක විතරයි තියෙන්නේ. f බෙදීමේ සමානයි g tan phi. මෙහෙම බලයක් හදුව ගම අපි හැමෝම දන්නවා මේ විදිහට මෙයා තල්ලු වෙලා යනවා. මෙන්න මේ විස්ථාපනය වෙන ප්‍රමාණය තමයි අහන්නේ. මම කොච්චරද කියලා මම එක x කියලා මාක් කරන්නම්. ඒක බලා ගන්න ලේසියි. ඒතර f යොදපු බලය නිව්ටන් කොච්චරද? 1000යි. බෙදීම ඒ ශේෂ්ඨ බලය කියන්නේ 1000 ක්‍රියාත්මක වෙන ශේෂ්ඨ බලය 10 වැඩි කිරීම 50. ශේෂ්ඨ බලයක් මත තියෙන්නේ වැඩි කිරීම 10 ඍණ 4යි. g දීලා තියෙනවා කොච්චරද? 10යි ගිගාපැස්කල්. පැස්කල් කරන්න වෙනවා. tan phi කියන්නේ මෙයා නේද phi කෝණය. සම්මුඛ පාදයේ බෙදීම x දාන්නම් x වැඩි කිරීම 10 ඍණ 2යි කියලා වොන්නම් මම. නැත්තම් 10 ඍණ 3යි කියලා දැම්මොත් ඒකේ තේරුම x මං අරන් තියෙන්නේ මොනවද? මිලිමීටර වලින්. නැත්තම් කෙලින්ම ගමන්න පුළුවන් x කියලා විතරක් ආදේශ කරන්න. ඒතකොට කෙලින්ම x ගේ උත්තරේ මීටර වලින්. හරිද? බෙදී බද්ධ පාදය කියන්නේ 10යි මිලිමීටර 10යි මිලිමීටර 10 වැඩි කිරීම 10 ඍණ 3යි. සුළු කරගත්තොත් ඔන්න පහළ පෘෂ්ඨයට සාපේක්ෂව ඉහළ පෘෂ්ඨයේ කොච්චරකින් විස්ථාපනය වුණාද කියලා ගන්න හොයාගන්න පුළුවන් වෙයි. දැන් ඔයගොල්ලෝ පුළුවන් ඒතකොට හදාගන්න 27 සහ 28 කියන ගණන් දෙක 27 සහ 28 කියන ගණන් දෙක ඔය විදිහටම හැදෙන ගණන් දෙකක් වෙනවා. මේ මූලික સિદ્ધාන්ත ටික. අර බලමු ප්‍රශ්නාංක 29. මේක ඉස්සෙල්ලාම අහනවා ප්‍රසාරයේදී ඇති ලක්ෂ හඳුන්වන්න. බලන්න හරිද කියලා කැපිටල් A කියන්නේ සමානුපාතික සීමාව, B කියන්නේ ප්‍රත්‍යස්ථතා සීමාව, C කියන්නේ අවධි ලක්ෂය, D කියන්නේ ભેදක ලක්ෂය. මේ ආවේ පොත බලාගෙන නම් ලිව්වේ අතරම තේරුමක් නැහැ. තමයි මතකින් මොන ලියමු. B උපකොටස දෙනවා. B උපකොටස මෙහෙම අහනවා. එම මාධ්‍ය වර්ගයේ යම් මාපාංකයක ගණනය කරන බලන්න ප්‍රසාරයක් දීලා දෙනව නේද? ප්‍රසාරය දීලා දෙන්නේ ප්‍රත්‍යාබලයෙන් දිනව වික්‍රියාව අතර ප්‍රසාරය. ඉස්සරම ඔප්පු කරන්න යන ප්‍රසාරයයි ඒ වගේ උනේ කියලා. එහෙනම් f බෙදීමේ සමානයි y වතාවක් e බෙදීම l. e බෙදීම l තනි කරගත්තා නම් හරි උක්ත කරගත්තා නම් හරි. එහෙනම් e බෙදීම l සමානයි කාටද? එක අර්ථයක්. y වතාවක් f බෙදීම a. මෙයා ඉන්නේ මොන අක්ෂයද? x අක්ෂය. මෙයා ඉන්නේ මොන අක්ෂයද? y අක්ෂයේ ප්‍රසාරය ආකාර ගන්නවා y සමානයි mx.
ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමාන වෙන්නේ කාටද යම් මාපාංකයේ පරස්පරයට. නේද? පුළුවන් සමානුපාතික සීමාවදී මොකද මේක වළංගු වෙන්නේ සමානුපාතික සීමාවදී විතරයි නේ. සමානුපාතික සීමාව සලකලා අරගන්න අනුක්‍රමණය. නේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන් කොච්චරද කියලා කොටු 3කට දාලා තියෙන 3යි නම් කොටු 5කට 5යිනේ. එහෙනම් 5යි 5 වැඩි කිරීම නම් 10 ඍණ 4යි. බෙදීම ඒකට දාලා තියෙනවා කොච්චරක්ද x අක්ෂයෙන් තියෙනවා කොටු 4කට තියෙන්නේ 4යි එනම් 5යි 6යි නේ 6 වැඩි කිරීම නම් 10 6යි සමානයි 1ට y නම් හරස් කරලා ගිහලා ඔයගොල්ලන්ට පුළුවන් හොයාගන්න y ගියන්නේ කොච්චරක්ද කියලා. ඔන්න යම් මාපාංකය හොයාගන්න. ඊට පස්සේ පෙන්වා ඇති කුළුණේ ඇති වෙන මුළු සංකෝචනය කොච්චරක්ද කියලා. කොච්චරද මේ කුළුණේ ඇති වෙන මුළු සංකෝචනය. බලන්න මේ කුළුණේ උඩ තියෙනවා කිලෝග්‍රෑම් 500ක ස්කන්ධය. කිලෝග්‍රෑම් 500ක ස්කන්ධයක් කියනකොට මෙන්න මේ කොටසට දැනනව නේද? කොච්චරද? නිව්ටන් 5000ක බරක්. හරිද? මේ කොටසට. ඒක නිසා එයාගේ කිසියම් සංකෝචනයක් ඇති වෙනවා. එයාගේ තියෙන සංකෝචනය මම C1 කියලා දාන්නම්. පහළම තියෙන කොටස දිහා බලන්න. පහළම තියෙන කොටස මත මේ කොටසයි කියන දෙකම තියෙනවා. මේ මැද තියෙන කොටස ස්කන්ධය කිලෝග්‍රෑම් 400යි මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 500යි නම් මේ කොටස දැනන කොච්චරද නිව්ටන් නම් 9000ක බලයක්. ඒ නිසා මේ කොටසත් සංකෝචනය වෙන එකක් තියෙන සංකෝචනය අපි කියමු C2 කියලා. දැන් වෙන වෙනම ඔයගොල්ලන්ට පුළුවන් මේ සංකෝචනයන් කොච්චරද කියලා ගණනය කරන්නනේ. මම ඉන්නේ ප්‍රශ්න C කොටසට ඔයගොල්ලෝ පුළුවන් ලේසියෙන් හොයාගන්න. F බෙදීමේ සමානයි y වතාවක් C බෙදීම L අනුව මේ වගේ කොහොමද වදේ C යුක්ත කරමු. නම් C සමානයි කාටද F L බෙදීම AY නිසා. අන්න අපිට කියන්න තිබුණා C1 සමානයි කොච්චරද? C1 කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා පළවෙනි කොටසේ F එයාමල තියෙන බලය නිව්ටන් 5000යි. බලන්න තමන් ආදේශ කරා හරිද කියලා. L කියන්නේ කොටසේ දිග බලන්න මේ කොටසේ දිග තියෙනවා මීටර 4යි. බෙදීම A කියලා කියන්නේ ඒ කොටසේ හරස් කළ ශේෂ්ඨ බලය කොච්චරද? වර්ග සෙන්ටිමීටර 5යි. 5 වරක් 5 25යි. එක පැත්තක දිග 5යි කියන නේද පෙන්නලා තියෙන්නේ. 25 වැඩි කිරීම 10 වෙන 4යි. යම් මාපාංකය ඔයගොල්ලෝ මෙතනින් හොයාගත්තා. මම ඒ හොයාගත්තාගේ x කියලා උපකල්පනය කරොත් x. ඔන්න සුළු කරගත්තොත් C1 කියන සංකෝචනය හොයන්න පුළුවන් කොච්චරද කියලා. C2 සංකෝචනය තව විදිහට හොයන්න පුළුවන් නේ. F එයාම තියෙන බලය නිව්ටන් කොච්චරද? 9000යි. L එයාගේ දිග ගන්නවා කොච්චරද? මීටර් 2යි. බෙදීම හරස් කළ ශේෂ්ඨ බලයගේ 20 වරක් 400යි. 400 වැඩි කිරීම 10 ඍණ 4යි. යම් මාපාංකය දන්නවා. x සුළු කරත් හොයාගන්න තිබුණා C2 ගේ අගය. දැන් පුළුවන් එම නිසා කුළුණේ මුළු සංකෝචනය හොයන්න. කොච්චරද කුළුණේ මුළු සංකෝචනය කියලා කියන්නේ C1 ධන C2. එහෙනම් අර අපු උත්තර දෙක ඔයගොල්ලෝ එකතු කරලා පෙන්නන්න කොච්චරක් යනවද කියලා. සුළු කරගත්තොත් තමන්ට උත්තරේ තියෙනවා. ඊට තව කොටසක් තියෙනවා. මම එකේ අහනවා. right මම එකේ අහනවා මේ කුළුණ බෙදෙන්නේ නැතුව මේක උඩින් මොකක් කර ස්කන්ධයක් තියනවා නම් ඒ තියන්න පුළුවන් වැඩිම ස්කන්ධය කොච්චරද? හරි මට ඉස්සෙල්ලම කියන්න එහෙම ස්කන්ධයක් තිබ්බ කියලා හිතන්නකෝ උඩින්. ඒ උපරිම ස්කන්ධයට වඩා පොඩ්ඩක් හෝ වැඩි ස්කන්ධයක් තිබ්බ ගමන් කුළුණ කැඩෙනවා. කොතනින්ද කුළුණ කැඩෙන්නේ? පහළ තියෙන කොටසෙන්ද උඩ තියෙන කොටසෙන්ද? ඔයගොල්ලෝ දන්නවා කැඩෙන්න හේතුව ඉන්නේ බේදක ප්‍රත්‍යා බලය. මොන කොටසද ඉස්සෙල්ලම බේදක ප්‍රත්‍යා බලයට ලැබෙන්නේ? බේදක ප්‍රත්‍යා බලය කියන්නේ කිසියම් අගයක් මේ ප්‍රශ්නාවෙන් අපිට පුළුවන් බේදක ප්‍රත්‍යා බලයගේ මොනවද? බේදක ප්‍රත්‍යා බලය කියලා කියන්නේ මෙන්න මෙතන දෙන බලය නේද? බේදක ප්‍රත්‍යා බලය සඳහා බලපාන්නේ මෙහා නේද ප්‍රශ්න මම කරන්නේ කියලා ඉතින් මෙහා තමයි බේදක ප්‍රත්‍යා බලය. අන්න ඔකට පුළුවන් වෙනවා ප්‍රශ්නාවෙන් අඳුර ගන්න බේදක ප්‍රත්‍යා බලය කොච්චරද කියලා. කීයක් දෙතේ තියෙන 8යි නම් 9යි නේ. 9 වැඩි කිරීම 10 6ක්. वर्ग मीटर न्यूटन මේක නේද බේදක ප්‍රත්‍යා බලය. එතන ඔන්න බේදක ප්‍රත්‍යා බලය කියලා කියන්නේ මෙයා කියලා කොට තේරුම් ගන්න පුළුවන් නම් බේදක ප්‍රත්‍යා බලය සමානයි. කවුද බේදක ප්‍රත්‍යා බලය කියලා කියන්නේ? F බෙදීමේ වනේ. බේදක ප්‍රත්‍යා බලය අගය දන්නවා 9 වැඩි කිරීම 10 6යි. දැන් මේ බල දෙක කොහොමද තියෙනකොට මේ උඩ ගෙනල්ලා තිබුණේ m කියලා ස්කන්ධයක් නම් එයාගේ බර නේද අතිරේකව මෙයාට දැනෙන්නේ mg කියලා. ඒකම මෙයාටත් දෙනවනේ නේද අතිරේකව mg කියලා. ඒ කියන්නේ කොට තේරෙනවද මේ කණු දෙකම සලකනකොට කණු දෙකම මත අතිරේකව දෙන බලය නියතයක්. එතකොට බේදක ප්‍රත්‍යා බලයට ඉස්සෙල්ලම එළඹෙන්නේ හරස් කළ ශේෂ්ඨ බලය අඩු කොටස. ඒ නිසා කුළුණේ කැඩුණොත් කැඩෙන්න ඕන මේ හරස් කළ ශේෂ්ඨ බලය අඩු කොටස. එන හරස් කළ ශේෂ්ඨ බලය අඩු කොටසට දාලා ඕන හොයන්න තියන්න පුළුවන් උපරිම ස්කන්ධනේ. එහෙමද? කැඩෙන කොටසට දාලා ඕනේ උපරිම ස්කන්ධ අපිට තෝරගන්න වෙන්නේ. තේරුණාද හොයාගත්ත විදිය? right.
එහෙනම් තියන්න ඕන උපරිම ස්කන්ධය m නම් එයාගේ බර තියනවා කොච්චරද mg ශේෂ්ඨඵලයට ආදේශ කරන්නේ මේකේ ශේෂ්ඨඵලය නෙමෙයි මේකේ ශේෂ්ඨඵලය කියන්නේ කොච්චරද 25 වැඩි කිරීම නම් 10 ඍණ 4යි ඔන්න සුළු කරගත්තොත් තවන්න පුළුවන් තියන්න පුළුවන් උපරිම ස්කන්ධය කොච්චරද කියලා හොයාගන්න. කැඩෙන්නේ නැතුව කුරුණ කැඩෙන්නේ නැතුව තියන්න පුළුවන් උපරිම ස්කන්ධය. අපි ප්‍රශ්න අංක 30 බලමු. මෙන්න තියෙන්නේ මේකේ තියෙන්නේ මේ කොන්ක්‍රීට් වලින් හදපු වහලක් අපිට ස්ලැබ් එකක් කියලා. මේ ස්ලැබ් එක දරාගෙන ඉන්නේ සමනිතරස්ත්‍රාකාර හරස්කඩක් තියෙන පාදයක දිග පාදයක් කියන පැත්තක දිග හොඳ පැත්තක දිග සෙන්ටිමීටර 20ක් වන හරස්කඩක් තියෙන සෙන්ටිමීටර 12ක වානය කණු 8ක් මගින් තමයි මේක දරාගෙන ඉන්නේ කොන්ක්‍රීට් වල ඝනත්වය දීලා. මම ඉස්සෙල්ලාම අහනවා කොන්ක්‍රීට් වහලේ ස්කන්ධය කොච්චරද කියලා. ඔයාලට මතකයි නම් මේකේ වහලේ පරිමාව කියන්නේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උසනේ දිග මීටර 10යි පළල මීටර 5යි උස සෙන්ටිමීටර 5යි කියන්නේ 5 වැඩි කිරීම 10 රිම 2යි. 5 25යි 25 10 250යි 250 වැඩි කිරීම 10 රිම 2යි ඝන මීටර පරිමාව. ඒ නිසා පුළුවන් ලැයිසිම වහලේ ස්කන්ධය හොයාගන්නනේ කොච්චරද වහලේ ස්කන්ධය එහෙනම් වහලේ ස්කන්ධය කියලා කියන්නේ මේ පරිමාව ගුණ කරා නම් හරිය නේද කොන්ක්‍රීට් වල ඝනත්වය කොච්චරද දීලා තියෙන කොන්ක්‍රීට් වල ඝනත්වය 5 වැඩි කිරීම 10 4යි. ඔන්න ලැයිසියම කිලෝග්‍රෑම් වලින් යනවා මේ කොන්ක්‍රීට් වහලේ ස්කන්ධය කොච්චරද කියලා. B කොටස දෙනවා ප්‍රශ්නේ. B කොටස අහනවා එක් වාණය කරුව මත ඇති බලය ගණනය කරන්න. බලන්න එතකොට එම නිසා වහලේ බර මෙතන උත්තරේ මම x කියලා ගත්තොත් වහලේ බර කියලා කියන්නේ xg. නේද? ඒ උත්තරේ ගුරුත්වාකර්ෂණයෙන් ගුණ කරා නම් හරිය ඔක තමයි වහලේ බර නිව්ටන් වලින්. එම නිසා එක් කණුවක් මත ඇති බලය. එක් කණුවක් මත ඇති බලය. කොච්චරද එක කණුවක් වල තියෙන බලය? මේ මුළු වහලම දරාගෙන ඉන්නේ කණු 8ක් වගේ කියලා තමයි ගානේ කිව්වේ නේ. කණු 8කින් තමයි මේක දරාගන්නේ. එහෙනම් මුළු වහල සමස බෙදෙනවා නම් මෙයා 8ෙන් බෙදුවා නම් හරිය මේක තමයි එක කණුවක් දරාගෙන ඉන්න බර වෙන්නේ. C කොටස දෙනවා ප්‍රශ්නේ. C කොටසේ මෙහෙම තියෙනවා වාහනය වල යම් මාපාංකය දීලා එක් කණුවක ඇතිවන සංකෝචනය ගණනය කරනකොට අන වාහනේ කණුවක ඇතිවන සංකෝචනය හොන්න තිබුණා බෙදීමේ සමානයි y වතාවක් c බෙදීම l. f දන්නවා එක් කණුවක් මත තියෙන බලය මෙතන හොයාගත්ත උත්තරය xg බෙදීම 8යි. බෙදීම ශේෂ්ඨ බලය කණුවක පැත්තක දිග තිබුණේ සෙන්ටිමීටර 20යි 20 වරක් 20 400යි වර්ග සෙන්ටිමීටර 400 වැඩි කිරීම 10 ඍණ 4යි. යම් මාපාංකය දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 11යි. c සංකෝචනය හොයන්න ඕන l කණුවේ උස දුන්නා නැත්නම් කණුවේ දිග දුන්නා මීටර 12යි. සුළු කරගත්තොත් ඔයගොල්ලෝ පුළුවන් හොයාගන්න කොච්චරද කණුවේ තියෙන සංකෝචනය කියලා මීටර වලින්. ප්‍රශ්න D කොටස දෙනවා. ප්‍රශ්න D කොටස අහනවා ඕනෑම එක් වාණය කණුවක ඒකීය පරිමාණ ගබඩා වී ඇති වික්‍රියා බල ශක්තිය කොපමණද? මම හිතන්නේ ඒකීය පරිමාණ ගබඩා දෙන වික්‍රියා බල ශක්තිය වන ලෙසිම ක්‍රමයක් තිබුණා. R සමානයි කැමති සමීකරණයක් පාවිච්චි කරන්න. මම ගන්න භාගය වතාවක් f බෙදීම a ගේ වර්ගය වතාවක් යම් මාපාංකය කියන සමීකරණය. මොකද ඒකේ වඩාත් විශ්වාසනීයත්වයක් තියෙනවා. මෙතන සුළු කරලා එන විතතිය භාවිතා කරනවට වඩා ඒකයි භාගයයි f දන්නවනේ කොහොමවත් කණුවක් මේ අපසලගෙන xg බෙදීම 8යි. බෙදීම ශේෂ්ඨ බලය කියන්නේ 400 වැඩි කිරීම 10 ඍණ 4 වර්ගයයි නේද? වැඩි කිරීම එකයට y යම් මාපාංකය දන්නවා කොච්චරද කියලා 2 වැඩි කිරීම 10 11යි. මොන සුළු කරගත්තොත් අපිට උත්තරයට යන්න පුළුවන් ලේසියෙන්. බලන්න ළමංගේ හරිද කියලා ප්‍රශ්න අංක 2. රචනා ප්‍රශ්න වලට මේ වහම හරි ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් වෙනවා. වැඩ බලමු දැන් ප්‍රශ්න අංක 31. එකේ පළවෙනි කොටස අහන රබර් වල දුන නියතය කොච්චරද කියලා බලන්න. මේ දීපු දත්තයරු f සමානයි ke භාවිතා කිරීමේ අවස්ථාවක් නැහැ. ඒක අපිට වන්නේවි f බෙදීමේ සමානයි y වතාවක් e බෙදීම l. අවද ඕන මතක් කරගන්න f සමානයි ke. එයා ගෙනින්න මෙතන දැම්මා නම් ke බෙදීම කැපිටල් a සමානයි කාටද y වතාවක් e බෙදීම l. ඒතර et කැපෙනවා. ke දුරු නියතය වань පුළුවන් ke සමානයි කාටද එහෙනම් a y බෙදීම l. නදුරු නියතය ke සමානයි. a දන්නවා 4 වැඩි කිරීම 10 ඍණ 6යි. y යම් මාපාංකය දන්නවා 5 වැඩි කිරීම 10 ඍණ 4යි.
බෙදීම L කියලා කියන්නේ මෙයාගේ දිග නොයදි දිග 40 වැඩි කිරීම 10 ඍණ 2. ඔන්න සුළු කරගත්තොත් ඔයගොල්ලෝ මෙයාගේ දුරු නියතය හොයාගන්න පුළුවන් වෙයි. අපි යනවා ගානේ දෙවෙනි කොටසට. දෙවෙනි කොටස මෙහෙම ඉල්ලනවා. රබර් පටියේ ගබඩාවී ඇති වික්‍රියා විභව ශක්තිය කොහොමද? ඔන්න මෙයා හොයාගත්තට පස්සේ රබර් පටියේ ගබඩාව වෙච්ච වික්‍රියා විභව ශක්තිය අපෙන් අහන කොච්චරද කියලා. ඒක හොයාගන්න අපිට වචනේ විතතිය හොයාගන්න පුළුවන් වෙනවා. එහෙමද? විතතිය හොයාගන්න පුළුවන්. උත්තර අපිට පුළුවන් හොයාගන්න කොච්චරද ගබඩා වෙලා තියෙන වික්‍රියා විභව ශක්තිය කියලා. ගබඩා වෙච්ච වික්‍රියා විභව ශක්තිය P හොයනකොට අපි කියමු රබර් පටියේ විතතිය. රබර් පටියේ විතතිය E විතතිය සමානයි කොච්චරද බලන්න. අලුත් දිග තියෙනවා සෙන්ටිමීටර් 48ක්, පරණ දිග තිබුණා සෙන්ටිමීටර් 40ක්. එහෙනම් රබර් පටියේ තිබෙන විතතිය සෙන්ටිමීටර් 8යි. දැන් පුළුවන් එම නිසා ගබඩා වෙච්ච ශක්තිය PE නම් සමීකරණය මතක් කරනවා. PE සමානයි භාගයයි K E වර්ග. භාගයයි K දුරු නියතය මෙතනින් හොයාගත්ත උත්තරේ 1 simple A කියලා ගන්න. simple A. E විතතිය ගන්නවා සෙන්ටිමීටර් 8යි. 8 බෑ 8 වැඩි කිරීම 10 ඍණ 2 වර්ගයයි. සුළු කරන් පස්සේ මම කියන්නම් එන උත්තරේ simple B. හරිද? right. ගානේ තුන්වෙනි කොටස අහනවා මෙහෙම. රබර් පටිය අත්තරින මොහොතේ කඩදාසි ගුලියට අත්තර ප්‍රවේගය. රබර් පටියේ කෙළවරේ කඩදාසි ගුලියක් තියෙනනේ අත්තරින්. උතර දන්නවා. රබර් පටියේ ගබඩා වෙච්ච ශක්තිය කඩදාසි ගුලියේ චාලක ශක්තියට සමානයි. මොකක් අනුවද? යාන්ත්‍රික ශක්ති සංස්කෘති නියමය අනුව රබර් පටියේ ඇති වික්‍රියා විභව ශක්තිය සමාන වෙනවා කාටද? කඩදාසි ගුලියේ චාලක ශක්තියට. එන රබර් පටියේ ගබඩා වෙච්ච වික්‍රියා විභව ශක්තිය කියන්නේ කාටද? simple B ට simple B සමාන වෙනවා භාගයයි m 2 වැඩි කිරීම 10 ඍණ 3යි B වර්ග. ඔතනින් සුළු කළ V ගේ උත්තරය ගත්තොත් මම කියන උත්තරේ C කියලා. අපි යනවා ගානේ හතරවෙනි කොටසට. හතරවෙනි කොටසේ අහනවා එම අවස්ථාවේ කඩදාසි ගුලිය නිදහස් වන්නේ තිරස්ථාංශික 30ක කෝණයකින් ආනතව නම් ඒ පතනය වෙන්නේ කොච්චර දුරකද? ඒක ප්‍රක්ෂිප්තයක් නේද? තිරස්ථාංශික 30ක කෝණයකින් ආනතවරන් විසිකරේ c වේගෙන් නේද විසි වෙන්නේ අපි ගණනය කරමු. එයා ගමන් කරන්නේ ප්‍රක්ෂිප්තයක් ඔස්සේ. ඉස්සෙල්ලම හොයාගන්න වේවි ඔයගොල්ලන්ට මෙතනට යන්න ගත වෙන පියාසර කාලය t. කොහොමද පියාසර කාලය හොයන්න දන්නවා? ප්‍රක්ෂිප්ත. ඉතින් දැන් මම හරි සමානයි ut ධන භාගයයි at වර්ග. මේක අමතකයි නම් අන්න YouTube වීඩියෝ එකක් ඇති ප්‍රක්ෂිප්ත චලිතය සම්බන්ධව බලලා ඉගෙන ගන්න. Google form එකක් ඇති ප්‍රශ්න ටිකක් edit කරන්න. ඒතකොට තමයි ආපහු තවත් මතක් වෙයි. T එතකොට විස්ථාපනයේ බිඳුවයිනේ මම හදන්න යන්න. ඔකේ පුළුවන් T හොයාගන්න. පියාසර කාලය කොච්චරද? දැන් මම අහන්නේ කොච්චර තිරස් දුරකද පතනය වෙන්නේ? ඒක හොයන්න පුළුවන්. තිරස් දිශාවට දාන්න කවුද සමානයි VT. එතකොට V වෙනකොට එන්නේ කවුද? C cos 30යි. T කියන්නේ පියාසර කාලය T. එකෙන් පුළුවන් තමන්ගේ අවසාන උත්තරයට යන්න. අන්න තමන්ගේ හරිද කියලා. ඊට බලමු ප්‍රශ්න අංක 32. වක්‍රවෘත්තයේ ලක්ෂ හඳුන්වන්න. බලන්න හැදිගෙන කැපිටල් A සමානුපාතික සීමාව B ප්‍රත්‍යස්ථ සීමාව C අවනත ලක්ෂය D වේදක ලක්ෂය. එම රෝමේ යම්මාපාංකය ගණනය කරන්න. අර කලින් වගේමයි යම්මාපාංකය හොයන්න ගියාම ආරම්භ සිද්ධ වෙනවා. මොකක් කරන්න ප්‍රශ්නාවේ සාධාරණීකරණය කරන්න මේ කවුද කියලා. F බෙදීමේ සමානයි y වතාවක් E බෙදීමේ අනුව බලන්න එහෙනම් මෙයා උත්තර කරගන්න වෙනවා. එහෙනම් E බෙදීමේ සමානයි 1ට y වතාවක් බෙදීම A. එහෙම නේද? මෙයා ඉන්නේ x අක්ෂයේ, මෙයා ඉන්නේ y අක්ෂයේ. ප්‍රස්ථාරය ආකාර ගන්නවා y සමානයි mx. එහෙනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමාන වෙනවා 1ට y ට. එහෙනම් ඔයගොල්ලෝ පුළුවන් දැන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයාගෙන y ගේ අගය හොයාගන්න. හොයාගත්ත y ගේ අගයට මම කියන්නම් x කියලා. right ඊට පස්සේ c කොටසෙන් අහනවා එම ද්‍රව්‍යයෙන් සාධාරණ ලද ව්‍යුහයකට දරාගත හැකි උපරිම ප්‍රත්‍යාබලය. ඒගොල්ලෝ දැක්කම මම කලින් ගානකදී කියලා දුන්නා කොහොමද උපරිම ප්‍රත්‍යාබලය හොයන්නේ කියලා ප්‍රස්ථාරයෙන්නේ. ප්‍රස්ථාරයෙන් ඇවිල්ලා බලන්න උපරිම ප්‍රත්‍යාබලය කොච්චරද කියලා. මේක 1යි 2යි 3යි 4යිනේ. කොටු 4කට තමයි කියලා තියෙන්නේ 2යි කියලා. කොටු 4කට කියන්නේ 2යි නම් එක කොටුවක් කියන්නේ 0.5යි නේ. එහෙනම් කොච්චරද? 4.5යිනේ. ප්‍රත්‍යාබලය සමානයි කාටද? F බෙදීම A. ඒතර ප්‍රත්‍යාබලය කියලා කියන්නේ මේකේ හැටියට කවුද? 4.5යි නේද? 4.5 වැඩි කිරීම නම් 10යි 8යි. F කියලා කියන්නේ F මම කෙලින්ම ප්‍රත්‍යාබලය කොච්චරද කියලා විතරයි. එහෙනම් ප්‍රත්‍යාබලය නම් මෙයා විතරයි. 4.5 වැඩි කිරීම 10යි 8යි. D කොටසට එනවා මෙහෙම. D කොටස අහනවා
පෙවරාවෙන් සාධන ලද අරය සෙන්ටිමීටර 10ක් වන සර්ව සම කණු 10ක් මගින් 600 කිලෝග්‍රෑම් වහලක් දරා සිටිය යුතුය. ඒ සඳහා අවශ්‍ය අවම කණු සංඛ්‍යාව. දැන් අවම කණු සංඛ්‍යාවක් හොයද්දී තීරණය වෙන්නේ මෙන්න මේ උපරිම ප්‍රත්‍යාබලය. උපරිම ප්‍රත්‍යාබලය යටතේ ඕනම කණු සංඛ්‍යාව අවම වෙනකොට ඒ ඕනම කණුවක් තියෙන්නේ උපරිම ප්‍රත්‍යාබලය යටතේ. නේද? කණු ගාන අඩු කරනවා කියලා කියන්නේ ඒක කණුවක් මත දෙන බලය වැඩි වෙනවා කියන එක නේද? දැන් අවමයක් එක්කම අඩු කරායින් පස්සේ බිඳෙන්න ඕන මෙන්න මට්ටමටම ගෙනදෙනවා. ඒ කියන්නේ උපරිම ප්‍රත්‍යාබලයක් යටතේ තමයි පවත්වා ගැනීම සිදු කරන්න ඕන. එහෙනම් අපිට පුළුවන් කියන්නේ එක් කණුවක් මත ඇති බලය. එක් කණුවක් මත ඇති බලය. කොච්චරද එක කණුවක් මත තියෙන බලය? මුළු වහලෙම ස්කන්ධයක නිව්ටන් 6000යි. නිව්ටන් 6000 බෙදන්න වෙනවා කණු කීයකින්ද දරාගෙන ඉන්නවා කියලා කියන්නේ අපි දන්නේ නැහැ. අපේ කණු සංඛ්‍යාව n කියලා ගමු. ඔන්න එක කණුවක් මත තියෙන බලය. කණු සංඛ්‍යාව n කියලා පාලනය කරනවා. දැන් පුළුවන් කියන්නේ නම් කණු සංඛ්‍යාව නේද හොයන්න ඕන. එම නිසා ප්‍රත්‍යාබලය සමානයි කාටද? F බෙදීම A. උපරිම ප්‍රත්‍යාබලයට තේවන තියාගන්න අවම කණු සංඛ්‍යාවක් තියෙන නිසා එන උපරිම ප්‍රත්‍යාබලය කොච්චරද? 4.5 වැඩි කිරීම 10යි. F එක කණුවක් මත තියෙන බලය 6000 බෙදීම සිම්පල් දෙන්න. බෙදීම එක කණුවක ශේෂ්ඨ බලය phi r වර්ග. phi අරය සෙන්ටිමීටර 10යි 10 වැඩි කිරීම 10 ඍණ 2 වර්ගය. ඔන්න සුළු කරගත්තොත් සිම්පල් n හේවත් මේක තියෙන කණු සංඛ්‍යාව උගලන්ට හොයාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ යනවා හිත ගණනය කළ පරිදි වහල දරා සිටින විට කණුවක උස මීටර 8ක් නම් භාවිතා කළ යුතු කණුවේ උස කොපමණ විය යුතුද? නැසී නේද? ඊ කොටසක් හදන්න සුළු කිරීමක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ යන්න යනවා බෙදීම. ඒ සමානයි y වතාවක් c බෙදීම l. එහෙමනේ තියෙන්නේ. ඒ කියන්නේ කණුව දැන් මේ වහල දරාගෙන ඉන්නකොට තමයි කණුවට කොච්චර උසක් තියෙනවද? මීටර 8ක්. එහෙනම් ෂුවර් එකට ඊට කලින් තිබුණු උස ඊට වඩා වැඩි ඇතිනේ. F එක කණුවක් වල තියෙන බලය දන්නවා කොච්චරද? 6000 බෙදීම n. ඒ ශේෂ්ඨ බලය දන්නවා කොච්චරද කියලා. නැත්නම් කියනවා ප්‍රත්‍යාබලය දන්නවා කියලා ගන්නකො මෙතෙන්ට නේ. ලේසියිනේ. එතකොට මෙච්චර නැහෙන්න ඕනේ නැහැනේ. බෙදීමේ වෙනකොට කියනවා ප්‍රත්‍යාබලය තියෙන්නේ කොච්චරද? 4.5 වැඩි කිරීම 10යි. යම් මාපාංකය දන්න ඔයගොල්ලෝ සුළු කරලා ගත්ත x කියාගේ තියෙන්නේ. මෙන්න මේ ආදේශය වැදගත්. c බෙදීම l ආදේශය කොහොමද කරන්නේ? මම යටින් ලියන්නම්. c කියන්නේ සංකෝචනයනේ. දැන් වහල තියෙන සංකෝචනය උනාට පස්සේ තමයි දිග මීටර 8. එහෙනම් ඊට කලින් තියෙන ඊට වඩා වැඩි දිගක් නේ. අපි ඒ වැඩි දිග L ඩෑෂ් කියලා ගමු. එහෙනම් සංකෝචනය කියන්නේ L ඩෑෂ් වෙන ආරම්භක දිග. අලුත් දිග. ඒතර අලුත් දිග දන්නවා කොච්චරද? මීටර 8යි. මොනවාද දිග කොච්චරද? L ඩෑෂ්. අලුත් දිග නේද මීටර 8. අලුත් දිගෙන් අපි කියන සංකෝචනය වෙලා තියෙන්නේ. මේක සංකෝචනය වෙලා තියෙන්නේ. සංකෝචනය වෙලා තියෙනවා නම් අලුත් දිග අඩුයි නේ. මීටර 8 කියන්නේ අඩුයි. ඊට වඩා වැඩි දුක තමයි තියෙන්න ඕන. දිගක් තමයි තියෙන්න ඕන. එහෙනම් L dash වෙන 8 බෙදීම ආරම්භක දිග L dash. කලබල නැතුව සුළු කරගත්තොත් ඔන්න කණුව සංකෝචනය වෙන්න කලින් ගොඩනැගිල්ල හදද්දි ගන්න ඕන දිග කොච්චරද? එතකොට වහලා තිබ්බ ගමන් කණුවක දිග කීයක් වෙයිද? 8ක් වෙයි. අර බලමු ප්‍රශ්නාංක 33. රබර් පටිය දත්ත ඔක්කොම දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ රබර් පටිය තියෙන්නේ මෙහෙම මේ කොටස් දෙකකට වෙන් කරලා තමයි නිව්ටන් කීයක බලයක් දාලා අදින්නේ නැද නිව්ටන් 80ක බලයක් දාලා අදින්නේ. මම අහනවා අන්න දැන් එතකොට එක රබර් පටියක් මත තියෙන බලය කොච්චරද? මෙයාම තියෙන F නම් මෙයාමත් තියෙන F සාර සමෝය දෙනවා. ඒක නිසා රබර් පටියක් මත තියෙන බලය 2F නම් 2F සමානයි 80යි. එහෙනම් රබර් පටියක් මත තියෙන කොච්චරද? නිව්ටන් නම් 40යි. බොහෝ විට වරදින්න වැඩි ප්‍රවණතාවයක් තියෙන කොටසක්. ඔක වැරදුනොත් ඉතුරු කොටස් ටික වරදී දෙවෙනි කොප්ප කොටසට එනවා. රබර් පටිය දිග සෙන්ටිමීටර 28ක් වනතුරු ඇදුල් ලැබුවේ නම් එක් රබර් පටියක ගබඩාවන ශක්තිය. කොච්චරද එක් රබර් පටියක ගබඩාවන ශක්තිය? P නම් PE සමානයි භාගයයි FE. භාගයයි F කියලා කියන්නේ එක රබර් පටියක් මත තියෙන බලය නිව්ටන් 40යි. E විතතිය දන්නවා සෙන්ටිමීටර 20ක් තිබුණ 28ක් එක් ඇද්දන 8 වැඩි කිරීම 10 ඍණ 2. ඔන්න සුළු කරගත්තට පස්සේ ඔයගොල්ලෝ එන උත්තරේට අපි සිම්පල් A කියලා කියමු. ඊට මම එනවා තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටසේ අහනවා එනයි පන්දුව විසිවන වේගය ගණනය කරන්න. දන්නවා කලින් වගේමයි යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය අනුව මොකද්ද වෙන්නේ? රබර් පටියේ ගබඩාවු ශක්තිය සමාන වෙන්න ඕන ස්කන්ධයට හත්වන චාලක ශක්තිය.
රබර් පටියක ගබඩා වෙච්ච ශක්තිය කියන්නේ සිම්පල් A. මෙයාගේ තියෙන චාලක ශක්තිය කියන්නේ භාගයයි m v වර්ග භාගයයි m කියන්නේ 0.4යි v වර්ග තමයි මට හොයාගන්න ඕන. සුළු කරොත් v ට එන උත්තරයට මම කියන්නම් සිම්පල් b කියලා. හරිද? අපි ඊළඟ කොටස ප්‍රශ්න අංක 4. කැටගෝලයේ සිරස්ව ඉහළට යොමු කරන ලද්දේ නම් ඒ කොපමණ උපරිම උසකට ලැබෙද ගන්නවා. ස්කන්ධය දැම්මා නම් ඉහළට v වර්ග සමානයි u වර්ග ධන 2i s නේ. ගුරුත්වයට සිරස්චලකයේ උඩ බලක්ෂයේදී ප්‍රවේගය බිඳුවයි. විසි වෙන වේගය b වර්ග. ඍණ ලකුණක් වෙනවනේ. ත්වරණය තියෙන්නේ 15ට නිසා 2යි 10යි h. සුළු කරගත්තා නම් ලේසියෙන්ම h වෙන්න තිබුණා. ඔච්චරක් බැරි. හරි ප්‍රශ්න අවසාන කොටස නම් පස්වෙනි කොටස. පස්වෙනි කොටසේ මෙහෙම අහනවා. රබර් පටියේ හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර 5ක් නම් රබර් පටි කැබල්ලක බල නියතය කොපමණද? ඒක නම් අපිට යන්න යනවා මෙහෙමනේ. f බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l. තවද f සමානයි ke නිසා එයා මෙතන දැම්මම ke බෙදීම කැපිටල් A සමානයි y වතාවක් e බෙදීම l. તો et කැපෙන නම් k සමානයි අන්නේනවා a හරස්කඩ ශේෂ්ඨඵලය දීලා තියෙනවා 5 වර්ග මිලිමීටර 5 වැඩි කිරීම 10 ඍණ 6යි y යම් මාපාංකය දන්නවා 2 වැඩි කිරීම 10 4යි බෙදීම L කියලා කියන්නේ රබර් පටියේ දිග සෙන්ටිමීටර 20යි වෙන සුළු කරගත්තොත් රබර් පටිය ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා දුනු නියතය නැත්නම් බල නියතය හොයාගන්න. අර බලමු ප්‍රශ්න අංක 34. ඊළඟ වාණ්‍ය දණ්ඩක හරස්කඩ ශේෂ්ඨඵලය දීලා යම් මාපාංකය දීලා රේඛීය ප්‍රසාරතාව දීලා සෙල්සියස් 12කින් ඉහළට යන ප්‍රත්‍යාවලය කොච්චරද දාන්න. ඒක හදන් තියෙනම් මෙහෙමයි f බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l. හරිද? තවද තාපය පාඩමේ සමීකරණයක් තියෙනවා L2 සමානයි L1 වතාවක් 1 ධන alpha theta කියලා. L2 කියන්නේ වැඩි උෂ්ණත්වයේ දිග L1 කියන්නේ අඩු උෂ්ණත්වයේ දිග. වරහන් සුළු කරගත්තොත් L1 ගේ මෙයක් දුන යනවා මෙයක් දුන යනවානේ. එහෙනම් L2 සමානයි කාටද L1 ධන L1 alpha theta වෙනවා. මෙයා මේ පැත්තට ගියා නම් L2 රින් L1 සමානයි කාටද L1 alpha theta වෙනවා. L2 රින් L1 කියන්නේ වැඩි වෙච්ච දිගෙවත් විතතිය සිම්පල් E කියලා කියන්නේ අඳුර ගන්න පුළුවන් L1 කියන්නේ ආරම්භක දිග. අඩු උෂ්ණත්වයේ දිග. නම් මේකේ ආදේශ කරන්නේ ඒ නිසා f බෙදීම a සමානයි කාටද y වතාවක් e කියලා කියන්නේ L alpha theta බෙදීම L. ප්‍රේටල් කැපෙනවානේ. ඒ කියන්නේ තාපජ ප්‍රත්‍යාබලය කියලා මේක හඳුන්වනවා. තාපජ ප්‍රත්‍යාබලය y f බෙදීමේ නම් f බෙදීමේ සමානයි y alpha theta. දැන් මම අහන තාපජ ප්‍රත්‍යාබලය දෝ. එහෙනම් ලේසි y යම් මාපාංකය දන්නවා කොච්චරද? 2 වැඩි කිරීම 10 10යි. රේඛීය ප්‍රසාරණතාව දන්නවා කොච්චරද? 5 වැඩි කිරීම 10 ඍණ 3යි. theta උෂ්ණත්ව වෙනස දන්නවා කොච්චරද? සෙල්සියස් 12යි. සුළු කරගත්තොත් තාපජ ප්‍රත්‍යාබලය ලේසියෙන් හොයාගන්න පුළුවන්.